සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. පළාත් අතර සංචරණය අද මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම්. අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ඉඩ. එන්නත් මාත්‍රා දෙකම ගත් බවට සහතික නොමැතිව පොදු ස්ථානවලට පැමිණීම සැප්තැම්බර් 15 වෙනිදා සිට තහනම්. බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි ඒත් විවිධ රෝග නිසා මෙතෙක් එන්නත ලබා නොගත් අයට ඉදිරි දින කිහිපයේදී එන්නත. වී මණ්ඩලය හා වී මෝල් හිමියන් හැර තොග රැස් කරන අතරමැදි ජාවාරම්කරුවන්ගේ වී තොග රජයට පබරා ගැනීම. රුමේනියාවේ රැකියා හිමි වූ ශ්‍රී ලාංකිකයින්ට නව රැකියා අවස්ථා. අධ්‍යාපනයටම වෙන් වූ රූපවාහිනී නාලිකා 6ක් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විෂන් FM ලබන සතිය සිට. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද වීදි සංචාරය කරයි. තලිබන් කැරලිකරුවෝ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර වට කරති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත 2020 ලීග් තරඟාවලිය ආරම්භයි. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පළාත් අතර සංචරණය අද මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසයි. පළාත් අතර ගමන් කිරීමට අවසර ලැබෙන්නේ සෞඛ්‍ය, වරාය, ගුවන්තොටුපළ ඇතුළු අත්‍යවශ්‍ය සේවා, කෘෂිකර්මාන්තයේ නිරත හා ආයෝජන මණ්ඩලයේ අනුමත ඇඟලුම් කම්හල්වල සේවය කරන අයට පමණි. පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද නතර කර ඇත. රාජ්‍ය පෞද්ගලික ධ්‍යානශීර්ම කාර්ය මණ්ඩල සේවයට කැඳවීමේදී අවශ්‍යතාව අනුව අදාළ පළාතින් පිට පදිංචි සේවකින් කැඳවීමේ බලය ආයතන ප්‍රධානීන්ට පැවරේ. පෞද්ගලික ව්‍යාපාරික ආයතනවල කාර්ය මණ්ඩල සේවයට කැඳවිය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතවයි. එහිදී සේවා ස්ථානවල ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගත යුතුය. කොවිඩ් මර්ධනයෙන්වත් මාත්‍රා දෙකම ගත් බවට සහතිකව නැතිව පොදු ස්ථානවලට පැමිණීම සැප්තැම්බර් 15 වෙනිදාන් පසු කිසිවෙකුටත් අවසර නොමැත. සම්පූර්ණයෙන් වටවැසීමක් සිදු නොකරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසිය. ජනාධිපති කාර්යාලය අද පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ ඔහු මේ බව කීවිය. කොවිඩ් රෝගීන්ගේ දත්ත සම්බන්ධයෙන් ඉකුත් දිනවල ඉතා ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනි. ඊට හේතුව වූයේ කොවිඩ් රෝගී පරීක්ෂා කිරීමේ ස්ථාන වැඩි සංඛ්‍යාවක් දැන් තිබීමයි. එකම රෝගියා ස්ථාන කිහිපයකින් පරීක්ෂාවට ලක් කිරීම නිසා නොගැලපීම් ඇතිවිනි. දැන් එම දත්ත නිවැරදි ක්‍රමයට සකස් කර ඇත. කිසිදු විටක දත්ත සංගවීමට ක්‍රියා කර නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණවල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටී. ඊට වාර්තා වන පරිදි සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 3,45,118ක් 3,02,455 දෙනෙක් සුවය ලබා 5,620 දෙනෙක් මිය ගොස් තිබෙනවා. නව රෝගීන් 3,039ක් වාර්තා වෙනවා. මරණ 156ක් මධ්‍යස්ථාන 224ක ඇඳන් 34,345ක් සූදානම් කොවිඩ් රෝගීන් සඳහාම ප්‍රතිකාර කිරීමට ඇඳන් 32,607ක් භාවිතා වෙන බව වාර්තා වෙනවා. දැඩි සත්කාර ඒකක භාවිතයේ 95ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඊයේ දිනේට වාර්තා වුණ පරිදි PCR පරීක්ෂණ සංඛ්‍යාව 7,362ක් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් 7,098ක් එන්නත් කරණය ගැන කතා කරනකොට ඊයේ කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව 31,041ක් කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව 12,53,473ක් කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව 955 දෙනෙකුට ලබා දීලා තියෙනවා. මුළු සංඛ්‍යාව 8,69,853ක් ඊයේ දිනේදී සයිනෝෆාම් පළමු මාත්‍රාව 76,694 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ඒ අනුව මුළු සංඛ්‍යාව 92,46,429ක් සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව 2,17,962 දෙනෙකුට ලබා දීලා තියෙනවා. දෙවන මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව 31,16,114ක් ෆයිසර් පළමු මාත්‍රාව ඊයේ 117 දෙනෙකුට ලබා දීලා තියෙනවා. පළමු මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව 2,51,963ක් ෆයිසර් දෙවන මාත්‍රාව ඊයේ 7,251 දෙනෙකුට ලබා දීලා තියෙනවා. මුළු සංඛ්‍යාව 16,602ක් ලෙස වාර්තා වෙනවා. වයස අවුරුදු 60ට වැඩි හෝ බෝනවන රෝගවලින් දීර්ඝකාලීනව පීඩා විඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙයි.
ගත වූ දින කිහිපයේදී සිදුව ඇති මරණ පිළිබඳව කළ විමර්ශනයන්ට අනුව ඉන් වැඩි දෙනෙකු බස්නාහිර පළාතට අයත්ය. මේ පිරිසින් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි එන්නත ලබා නොගත් සහ බෝ නොවන රෝගවලින් පෙළෙන අය බව හඳුනාගෙන තිබේ. එම නිසා වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් දීර්ඝකාලීනව පෙළෙන අය කෙරෙහි අවධානය යොමු කර විශේෂ වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව එතුමා පෙන්වා දෙයි. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ බව පැවසිය. PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේදී වයස අවුරුදු 60ට සහ විවිධ ලෙඩ රෝග වලින් පෙළෙන අයට ප්‍රමුඛත්වය දිය යුතුය. වකුගඩු බද්ධ කිරීමට හෝ රුධිර කාන්දුකරණයට ලක් කර ඇති රෝගීන් හුදකලා කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. බෝනවන රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් සායනවලදී ලියාපදිංචි වී ඇති රෝගීන්ගේ විස්තරගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ අවධානයට යොමු කළ යුතුය. බස්නාහිර පළාතේ 60ට වැඩි එහෙත් විවිධ රෝග නිසා මෙතෙක් එන්නත් ගෙන නැති අය හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනාට ඉදිරි දින කිහිපයේදී එන්නත ලබා දීමට ක්‍රියා කෙරේ. එක් එන්නතක් ලබා ගැනීම රෝගීන් ආරක්ෂා වීමට ප්‍රමාණවත් නොවේ. එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ප්‍රතිශක්තිකරණයේ කාල සීමාවට පැමිණෙන තෙක් වගකීමෙන් ක්‍රියා කළ යුතුය. ජනතාව ඒකරාශී වීමෙන් වැළකී යුතුය. විශේෂ අවශ්‍යතා හා රාජකාරී සඳහා කැඳවා නැති සියලු දෙනා නිවෙස්වල රැඳී සිටිය යුතුය. යලකන්නේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය දැන් ආරම්භ කර තිබේ. වී අලෙවි මණ්ඩලය සහ වී මෝල් හිමියන් හැර පසුව වැඩි මිලට විකිණීමේ අරමුණින් තොග රැස් කරන අතරමැදි ජාවාරම්කරුවන්ගේ වී තොග රාජ්‍යයට පවරා ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි. රාජ්‍ය සහ පෞද්ගලික අංශ රටපුරා තරංකාරී ලෙස සහතික මිලට වී මිලදී ගැනීම සිදු කරයි. වී මිලදී ගැනීමේ අක්‍රමිකතා පිටු දැකීමේ අරමුණින් පැවැත් වූ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය. මෝල් හිමියන් හැර අතරමැදියන් සහල් තොග රැස් කර තබා ගැනීම තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාවාරම් පිටු දැකීමට පාරිභෝගික ආරක්ෂණ පනතට සංශෝධන එකතු කර ඇත. තොග රැස් කිරීම සඳහා වී මෝල් මිලටගෙන අලුතින් ලියාපදිංචි ලබා ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටිති. මේ නිසා වී මෝල් අලුතින් ලියාපදිංචි කිරීම තහනම්ය. පරිභෝජනය කරන සහල් කිලෝවක් රුපියල් 100කට වැඩියෙන් අලෙවි කිරීමට ඉඩ නොදේ. සහල්ලින්ගේ වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර ගබඩා කර තබන බව ගුණවර්ධන මහතා කියයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. නව සංවර්ධන ව්‍යාපෘති රැසක් තම රට තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බැවින් මෙරට ශ්‍රමිකයින් රැසකට ඒ ආශ්‍රිතව රැකියා අවස්ථා උදා වනු ඇතැයි රුමේනියානු තානාපති ආචාර්ය වික්ටර් චෞඩේ මහතා පවසයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා සමග රුමේනියානු තානාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කිව්වේය. කොවිඩ් නිසා රැකියා ස්ථාන අහිමි වූ රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට යලිත් වෙනත් ස්ථානයක රැකියාවක් සොයා ගැනීම සඳහා දින 90ක සහන කාලයක් ලබා දී තිබේ. රුමේනියාවේ ජීවන වියදම කලාපයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉතා අඩුය. එබැවින් මෙරට ශ්‍රමිකයන්ට ඉදිරියේදී හොඳ ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හෝ කන්සියුලර් කාර්යාලයක් ආරම්භ කළ යුතුයයි තානාපතිවරයා අවධාරණය කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉකුත් වසරක කාලය තුළ සිදු කළ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලබන බ්‍රහස්පතින්දා උදා වන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. විපක්ෂයේ ඉල්ලා ඇති පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදය එදින පැවැත්වේ. සියලුම වැඩපිළිවෙළ අතරින් මම හිතන්නේ ප්‍රමුඛත්වය අද දිය යුත්තේ මේ මාර්ගගත අධ්‍යාපනයට. දැන් අපේ තිබිච්ච සැලැස්ම තමයි සෙප්තැම්බර් 1 වන සතියේ පාසල් විවෘත කරන්න. ඒ කියන්නේ යම්කිසි ක්‍රමවේදයක් අනුව විධිමත් ක්‍රමවේදයක් අනුව දැනටම අපේ ගුරුවරුන් 2,42,000න් 187කට සයින් ෆෝම් එන්නත ප්‍රථම මාත්‍රාව ලැබිලා තියෙනවා. එතකොට ඒ කියන්නේ පාසල් වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල අපි බලාපොරොත්තු වුණා අගෝස්තු මාසයේ අන්තිමට පෙර දෙවන මාත්‍රාවත් ලබා දෙන්න. ඒක කරන්න පුළුවන්. කොහොමද මේ ළමයින්ට අධ්‍යාපනය ලැබෙලා දෙන්නේ? එකම ක්‍රමය මාර්ගගත අධ්‍යාපනය. ඔන්ලයින් এডুকেෂන්.
මම කියන්නේ මම කවදාකවත් විශ්වාස කළේ නැහැ ඒක සම්පූර්ණයෙන් සතුටුදායක විකල්පයක් කියලා. වන්වේනේ. ඉතින් අධ්‍යාපනයේ හරය මේ ගුරුවරයාගෙන් ඍජුව ඉගෙන ගැනීම පන්ති කාමරයක වාතාවරණය තුල meeting of minds interaction. ඒක කරන්න බෑ එක්තරා සීමාවකට එහා ඔන්ලයින් ක්‍රමයේ තුලින්. හැබැයි දැන් ඒක අවශ්‍යයි ප්‍රායෝගිකව. වෙන විකල්පයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි දැඩි ලෙස උත්සාහ දරන්නේ ඊටාම ඉක්මනින් මේකට ප්‍රමුඛත්වය දීලා මේක පටන් ගැනීම කාලීන අවශ්‍යතාවයක් හැටියට අපි පැහැදිලිව දකිනවා. අධ්‍යාපනය වෙනුවෙන්ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස නව රූපවාහිනී නාලිකා 6ක් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමග ඒකාබද්ධව ආරම්භන විෂන් FM නාලිකාව එළඹෙන සතියේදී සිසුන් වෙනුවෙන් විවර කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. පූර්ණ කාලීන අධ්‍යාපන නාලිකා ලෙස මේවා ක්‍රියා කරනු ඇත. රූපවාහිනී නාලිකා සඳහා POTV තාක්ෂණික පහසුකම් ලබා ගැනීම. මේ වන විට ඒවට අවශ්‍ය වැඩසටහන් වල පටිගත කිරීම 7000කට වැඩි ප්‍රමාණයක් සිදු කර අවසන්ය. ජාතික අධ්‍යාපන ආයතනය ඊට සහාය ලබා දී තිබේ. පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවන්නේ නම් ජාත්‍යන්තරයට යාමට බලාපොරොත්තු වන බව අගරාධගුරු මැල්කම් කාදිනල් වංජිත් හිමිපාණෝ පවසති. ඉදිරියේදී ශුද්ධ වූ පාප් වහන්සේ දැනුවත් කිරීමට ක්‍රියා කෙරේ. දැන්ටමත් මේ පිළිබඳව ලිපියක් යවා ඇතැයි අගරාධගුරු හිමිපාණෝ කොළඹ අද පැවති මාධ්‍යමුඛදී පැවසූහ. කෙසේ වුවත් රට අපහසුතාවයට පත් කිරීමේ කිසිදු පියවරක් නොගන්නා බව උන්වහන්සේ අවධාරණය කළහ. සාධාරණයක් නොවන්නේ නම් විකල්ප වැඩපිළිවෙලක අවශ්‍යතාව උන්වහන්සේ පෙන්වා දුන්හ. සඳහිරුසෑයේ තැන්පත් කෙරෙන චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ අද තෝලංගමුව රාජමහා විහාරස්ථානයට වැඩම කරනු ලැබේ. හෙට උදෑසන තෝලංගමුව රාජමහා විහාරස්ථානයේ සිට එම පුණ්‍ය වස්තු කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන වෙත වැඩම කරනු ඇත. එම පෙරහැර අඹේපුස්ස, අලව්ව, පඹදෙරිය, දම්පැලැස්ස සහ නාරම්මල හරහා එම පිරිවෙන වෙත ළඟවනු ඇත. අද රාත්‍රියේදී ජනතාවට තෝලංගමුව රාජමහා විහාරස්ථානයේදී එම පුණ්‍ය වස්තු වැඳ පුදාගත හැකිය. මේ අතර මෙරට මහා සංස්කෘතික උළෙල මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුමල් පෙරහැර අද වීදි සංචාරය කරයි. ශ්‍රී දළදා මාලිගයේ අභියසතින් රාත්‍රිය 7:18ට දකුණු දිශානුමුඛව ආරම්භ වන පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය ඔස්සේ ගමන් කර යලි ඩී.එස්. සේනානායක වීදියට අවතීර්ණ වී රාජ වීදියෙන් ඉහළට පැමිණ දළදා මාලිගයට ගෙවදී. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර පෙරහැර ජනතා සහභාගීත්වයෙන් තොරව විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ සංවිධානය කර තිබේ. අලියතුන් 100ක් පමණ පෙරහැරේ ගමන් කිරීමට නියමිතයි. කලා ශිල්පී වූ 5600ක් පමණ ඊට සහභාගී වෙති. පෙරහැරට සම්බන්ධ වන සියලු කලාකරුවන් ජෛව බබුලක් ආකාරයෙන් රඳවා තබා ගන්නා බව දේවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. කුමල් පෙරහැර දින 5ක් වීදි සංචාරය කරයි. රන්දෝලි පෙරහැර ආරම්භ වන්නේ ලබන බදාදායි. අවසන් රන්දෝලි පෙරහැර නිකිනිපුර පසළොස්වක පොහොය දින ලබන 22 වෙනිදා වීදි සංචාරය කරයි. මහජන බැංකුවෙන් රන් පවුමකට ලබා දෙන අත්තිකාරම් මුදල් දැන් තවත් වැඩි කළා. ඔබේ රන් බහඬ සඳහා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් සේවාව. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකින්ගේ රැස්වීමක් ලබන 16 වෙනිදා පෙරවරු 11ට කතානායක මහින්ද යාපාබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම හදිසි පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ. පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලටගෙන පක්ෂ නායකින්ගේ රැස්වීමක් පවත්වන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍ය හඬ අවධානය පිණිසයි. සියලුම පළාත් පාලන ආයතනවල ළමා හා කාන්තා ආරක්ෂණ කමිටු පිහිටුවීමට යයි. මෑතකදී වැඩි වශයෙන් වාර්තා වූ ළමා හා කාන්තා හිංසන අවම කිරීම අරමුණින් මෙම තීරණය ගෙන ඇත. මෙම කමිටුව මසක් තුළ පිහිටුවා වාර්තාවක් ලබා දෙන්නයි රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා එම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
මේ අතර දකුණු පළාතේ රථවාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා සිට සැප්තැම්බර් 15 වෙනිදා දක්වා తాවකාලිකව අත්හිටුවයි. කොවිඩ් තත්ත්වයේ සැලකිල්ලට ගෙනමෙන් පියවරගෙන තිබේ. මෙම කාලයේදී කල්ලිකුත්තු වන ආදායම් බලපත්‍ර සඳහා දඩමුදල් අය නොකෙරේ. විදෙස් පුවත්. තලේබන් කැරලිකරුවන් ක්‍රමානුකූලව ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර වටකරමින් සිටින බව විදේශ වාර්තා සඳහන් කරයි. දකුණු ඇෆ්ගනිස්තානයේ හෙල්මන් නගරය ඇතුළු තවත් පළාත් අගනුවර 3ක් කැරලිකරුවන්ගේ ග්‍රහණයට නතු වී ඇත. හෙල්මන් නගරය වෙනුවෙන් ඇමරිකානු බ්‍රිතාන්‍ය සහ මිත්‍ර නේටෝ හමුදාවේ විශාල පිරිසක් දිවි පුදා තිබේ. හෙල්මන් පළාතේ ප්‍රධානී අතාඋල්ලා සඳහන් කළේ දරුණු සටනකින් පසු තලිබන් සංවිධානය පළාත් 3ක නගර අල්ලාගත් බවයි. තවත් රාජ්‍ය හමුදා කඳවුරු 3ක් එම ප්‍රදේශ ආශ්‍රිතව තිබෙන බව ඔහු කීවේය. ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව තම රට දැඩි විමසිල්ලෙන් පසු වන බව ඉන්දියා රාජ්‍ය පවසයි. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයෙකු පැවසුවේ ඇෆ්ගනිස්තානයේ සිටින ඉන්දියා ජාතිකයින්ට වාණිජ ගුවන් යානාවලින් යලි ඉන්දියාවට පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි. එරට සිටින ජනතාව ඉවත් කර ගැනීමේ නිල ක්‍රමවේදයක් නොමැති බව හෙතෙම සඳහන් කරයි. පාකිස්තානයේ කොවිඩ් ආසාදිතයන් 4600කට වැඩි සංඛ්‍යාවක් ඊයේ හඳුනාගෙන තිබේ. ඒ අනුව එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 10,90,000කට ආසන්න වෙයි. මේ වන විට එරට පුරා කොවිඩ් සිවුවන රැල්ලක් මතුවීමේ අවදානමක් හටගෙන ඇත. කොවිඩ් ආසාදිතයින් මිය ගොස් ඇති සංඛ්‍යාව 24,000කට අධික වෙයි. ලිබියාවට ඇස්ට්‍රාසෙනිකා තුන්වෙනි එනත ලබා දුන් බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි. කොවැක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රාල් 1,17,600ක් තුන්වෙනි අදිරි යටතේ එරටට පිටනම ඇත. මෑතකදී චීනයේ සයිනෝෆාම් එන්නත් තොගයක් එරටට ලැබුණු බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ලිබියාවෙන් මේ වන විට වාර්තා වන ආසාදින්ගේ සංඛ්‍යාව 2,76,000 ඉක්මවා තිබේ. මරණ 4,000කට ආසන්න සංඛ්‍යාවක් එරටින් වාර්තා විය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. ගාලදිස්පිකේ පළමු පාලම් 6ක ඉදිකිරීම ආරම්භ කරේ. තවත් පාලම් 2ක ඉදිකිරීම ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි. පාලම් 7ක් සඳහා ටෙන්ඩර් කැඳවීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු ගාල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එක්වමින් පැවසිය. ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම පාලම් ඉදිකෙරේ. ජනතාවගේ දෛනික කටයුතු පහසු කරලීම සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන අරමුණින් දීප ව්‍යාප්තව ගම් මට්ටමින් යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආරාධිත ඕවර් 20 පළමු තරගින් ග්‍රේ කණ්ඩායම 1 ලකුණක තියුණු ජයග්‍රහණයක් වාර්තා කළේය. මුලින් පන්දුර පහර දුන් ග්‍රේ කණ්ඩායම වෙතින් ග්‍රීන් කණ්ඩායමට ලකුණු 168ක ඉලක්කයක් එළවිය. ග්‍රේ කණ්ඩායම වෙනුවෙන් දර්ශන් ශානක පන්දු 41කදී ලකුණු 84ක් රැස් කළේය. ග්‍රීන් කණ්ඩායම සිය පන්දුවර 20 අවසානයේ රැස් කළේ කඩලු 6ක් දැවී ලකුණු 166ක් පමණි. කමිදු මෙන්ඩිස් ලකුණු 74යි. පුලින තරංග ලකුණු 3ක් කඩලු 3ක් බිඳහෙළිය. ඉන්දියාව සහ එංගලන්තය අතර ලෝඩ්සි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනේ දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට ඉන්දිය පිළ ප්‍රථම ඉනිම සඳහා කඩලු 7ක් දැවී ලකුණු 346ක් රැස් කරගෙන සිටියේය. ලෝකේෂ් රාහුල් ලකුණු 129ක් රැස් කළේය. ජේම්ස් ඇන්ඩර්සන් කඩලු 3ක් බිඳහෙළිය.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. SLT මොබිටෙල් මේ වසරේ ප්‍රථම මාස 6දී ඉකුත් වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 30% වර්ධන ලාභයක් පෙන්නුම් කරයි. ඒ අනුව රුපියල් බිලියන 6ක මූල්‍යමය ලාභයක් ලැබී තිබේ. ආංශික පිරිවැය ඒකාබද්ධකරණය අපතයම් අවම කිරීම ඉවතලන අබලිද්‍රව්‍ය මුදල් බවට පරිවර්තනය කිරීම මෙහිවුම් පිරිවැය කළමනාකරණය මේ වර්ධනයට හේතු වී ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. නාවලපිටිය ප්‍රදේශයේ තෝරාගත් තවන්කරුවන් සඳහා මූල්‍යාධාර සහ ද්‍රව්‍යමය ආධාර පිරිනැමේ. වාර්ෂිකව තේ පැළ මිලියන 25ක් නිෂ්පාදනය කිරීමේ පැළ තවන් 500 ව්‍යාපෘතිය යටතේ බිම ආධාර ලබා දීම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. නාවලපිටිය තිප්පනේ විකිලි තේ තවන් පරිශ්‍රයේදී එම වැඩසටහන පැවැත්වින. මීට සමගාමීව කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයක්ද එහි ආරම්භ කර තිබේ. කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමද සිදුවිය. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගියින් වගේ. හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. සබරගම් පළාතෙත් මහනුවර සහ නූරෙල් දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ වයම් පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවෙයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කෙත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. ප්‍රවෘත්ති කිරීමට යලි සිරස්තල. පළාත් අතර සංචරණය අද මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම්. අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ඉඩ. එන්නත් මාත්‍රා දෙකම ගත් බවට සහතිකය නොමැතිව පොදු ස්ථානවලට පැමිණීම සැප්තැම්බර් 15 වෙනිදා සිට තහනම්. බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි ඒත් විවිධ රෝග නිසා මෙතෙක් එන්නත ලබා නොගත් අයට ඉදිරි දින කිහිපයේදී එන්නත. වියලුයි මණ්ඩලය හා වීමෝල් හිමියන් හැර තොග රැස් කරන අතරමැදි ජාවාරම්කරුවන්ගේ වී තොග රාජ්‍යයට පවරා ගැනේ. රුමේනියාවේ රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයින්ට නව රැකියා අවස්ථා. අධ්‍යාපනයට වෙන් වූ රූපවාහිනී නාලිකා 6ක් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විෂන් FM ලබන සතියේ සිට මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද වීදි සංචාරය කරයි. තාලිබාන් කැරලිකරුවෝ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර වට කරති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත 2020 ලීග් තරඟාවලිය ආරම්භයි.
අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති මෙන් සමාප්ත.